දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි. සුපින්බර දවසක් ඔබට දම් සවිය සදහම් සාකච්ඡාව සමගයි අදත් ඔබ මේ එකතු වන්නේ. බුද්ධාමේ මූලික ඉගැන්වීම එහි අවසන් අරමුණ වන්නේ නිවන් මඟ පසක් කර ගැනීම, එහෙම නැත්නම් විමුක්තිය ළඟා කර ගැනීම. ඒ සඳහා වූ ගමනේ යම් අයෙකු තමන්ගේ ජීවිතය ඊට අනුව සකස් කර ගන්නන්නේ නම් අපි දන්නවා ඒ ධර්මානුකූල ජීවිතය තුළ එකතු කරගත යුතු ගුණාංග රාශියක් තිබෙනවා. අද දවසේ අපි මාතෘකා කරගන්නේ දැහැමි දෙවි පෙවෙතක් සඳහා වැදගත් ගුණාංගයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. අල්පේච්ඡ බව, එහෙම නැත්නම් සරල බව ගිහියන්ට වගේම පැවිදි අයට කොහොමද වැදගත් වන්නේ යන්න පිළිබඳවයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද ධම්සවිය සඳහම් සාකච්ඡාවට ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට යෙදුණා. කැලණිය බේබල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත දෙහිපේ චන්ද්‍රවිමල අපේ නායක සොම්පතෙන් වහන්සේට වහන්සේ දෙපාර්ශ්වීය නමස්කාර පූර්වක දවසේ ධම්සවිය සඳහන් වැඩසටහනට පිළිගන්න අපටම. අපේ හැමතුරුනේ දැන් එදිනදා ජීවිතයේ අපි දන්නවා මේ සරල බව, මේ අල්පේච්ඡ බව ගැන අපි නිතරම කතා කරනවා. හැබැයි අපි හැමතුරුනේ දැන් මේ සංකීර්ණ ජීවන රටාවක් අපිට තියෙන්නේ. මේ සංකීර්ණ ජීවන රටාව තුළ මේ සරල බව කියන කාරණය, තමයි සරල දිවි පැවැත්ම කියන දේ අපි හරියට හඳුනාගෙන තිබෙනවාද කියන කාරණය පිළිබඳව අපි හමුවේ තිබෙන ප්‍රශ්නාර්ථයක්. මම හිතනවා මේ ධම් සාකච්ඡාව ආරම්භයේදීම මේ අල්පේච්ඡ බව කියන කාරණය සහ මේ මහේජ්‍යතාවය කියන ඊට ප්‍රතිවිරුද්ධ අදහස, නැත්නම් මේ බහුභාණ්ඩික වීම කියන කාරණය, සංකීර්ණ ජීවන රටාව කියන කාරණය අපි පළමුව ලියාගෙන හිටියොත් වටිනවා. තෙරුවන් සරණයි. සියලු දෙනාටම යහපත් වූ දවසක් උදා වේවා කියලා මේ හිමිදිරි උදෑසන මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. මනෝජ් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කාරුණික පින්වත්නි, මේ හිමිදිරි උදෑසන ඔබට දම් සවිය දහම් සාකච්ඡාව තුළින් ජීවිතයට වැදගත් වූ ධර්ම කාරණාවන් පිළිබඳව අවබෝධය ලබන්න ඉඩ අවකාශයේ සලසලා දෙන වැඩසටහනක් අද දවසේත් ඒ සුපුරුදු පරිදි අපි සාකච්ඡාවට බඳුන් කරන්නට සූදානම් වෙන්නේ අල්පේච්ඡතාවය කියන එක. මනෝජ් මහත්තයා සිහිපත් කරපු විදිහට මේ අල්පේච්ඡතාවය කියන එක මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසටම ඊටාම වැදගත් සහ අත්‍යවශ්‍යම කාරණාව. එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට, මේ ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙකුට ජීවිතේ පුරුදු කරගන්න ඕන, නැත්නම් ජීවිතේ යොමු කරන්න ඕන ගුණාංගයක් තමයි මේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ. මේ අල්පේච්ඡතාවයෙන් තොරව මනෝජ් මහත්තයෝ නිවනක් අපිට කතා කරන්නත් බෑ. ඒ කියන්නේ අපි බෞද්ධයන් විදිහට පරම නිෂ්ඨාව විදිහට සලකන උතුම් නිර්වාණ සුවය ළඟා කර ගන්න නම් අනිවාර්යයෙන්ම අපි අල්පේච්ඡතාවය කියන එකට යොමු වෙන්න වෙනවා. ජීවිතේ පුරුදු කරන්න වෙනවා. ඒ අල්පේච්ඡ කියන වචනය ගත්තහම පාලි වචනය එය අර්ථ දක්වලා තියෙන්නේ අප්ප ඉච්ඡ. අප්ප කියලා කියන්නේ ටිකක්, අඩුවෙන්. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත. එතකොට මේ අඩු කැමැත්ත කියන එක තමයි අල්පේච්ඡ කියලා කියන්නේ.
එතකොට දැන් අල්පේච්ඡ කියන එක කෙනෙක් වරදවා තේරුම් අරන් ඉන්නවා. අල්පේච්ඡතාවය කියලා කියන්නේ කැමැත්තනේ. එතකොට ඒ තියෙන්නේ මේ සිතත් එක්ක බැඳිච්ච කාරණාව. දැන් මේ අපි මේ භෞතික සම්පත් එක්කන ජීවත් වෙන්නේ. සාමාන්‍ය ලෝකේ අපි ජීවත් වෙන්නේ භෞතික සම්පත් එක්ක. දැන් අපිට ජීවත් වෙන්න යම් යම් අවස්ථාවන් වලදී අවශ්‍යතා ගොඩනැගෙනවා කියලා කියන්නේ මේ භෞතිකව ගොඩනැගෙන අවශ්‍යතා. මේ භෞතිකව ගොඩනැගෙන අවශ්‍යතාවයන් එක්ක තමයි අපේ ජීවිතේ අපි ගොනු කරගෙන තියෙන්නේ. අපි හුරු වෙලා තියෙන්නේ ඒවත් එක්ක ජීවත් වෙන්න. හැබැයි මෙතන කියන්නේ මේ හිතේ තියෙන අඩු කැමැත්ත නැත්තම් ආසාවන්ගෙන් අඩු බව. දැන් අපි දන්නවා නිවන් මාර්ගයට යොමු වෙන කෙනෙක් ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ මේ තෘෂ්ණාව ක්ෂය කිරීම. තෘෂ්ණාව ටික ටික අඩු කිරීම තමයි අපි ජීවත් වෙනකොට කරන්න ඕනේ. ඒ කාරණාවේදී මේ අල්පේච්ඡතාවය තුල කරන්නේ මේ අපි මේ කටයුතු කරන ජීවිතේ නැත්නම් අපි ගත කරන ජීවිතය තුල නිවනට යොමු වෙන ආකාරයට ජීවත් වීම. ඒ නිසා මේ අල්පේච්ඡතාවය කියන එක නැත්නම් අඩු ආසාවන් කියන එක සිතින් තමයි අපි ගොනු කරගන්නට ඕන. බඩු ටික අඩු කරගත්තා කියලා අල්පේච්ඡ වෙන්නේ නැහැ. දැන් අපි හිතාගෙන ඉන්නේ අපි වටා තියෙන මේ භෞතික දේවල් ඉවත් කරපුවාම අල්පේච්ඡ වෙනවයි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ රම්ම්‍ය සුරම්‍ය සුභ කියන මාලිකා 3ක ජීවත් වුණානේ සිද්ධාර්ථ අවදියේ. එතකොට ඒ කාලය තුල උන්වහන්සේ හොඳට සැප වින්දා. ඒ සැපයන් තුල ඉඳමින් කටයුතු කළා. ඒ අවස්ථාවේ හැබැයි උන්වහන්සේට තේරුම් ගියා මේ සැපයන් එක්ක Tamanට සුවයක් නැහැ කියලා. ඒ සුවය හොයාගෙන යනකොට මේ භෞතික දේවල් අතහැරෙනවා තමයි. හැබැයි හිතේ තමයි ඉස්සර වෙලාම මේ අපි අඩු ආසාවන් එක්ක සිත ගොනු කරගන්න ඕන. දැන් අපි දන්නවා ජීවත් වෙනකොට බොහෝ දෙනෙක් සාමාන්‍ය පුද්ගලයන් කතා කරන දෙයක් තමයි මට මීට වඩා හොඳට ජීවත් වෙන්න පුළුවන් අහවල් දේ තියෙනවා. දැන් වාහනයක් නැති කෙනෙක් නම් වාහනයක් නැති එක තමයි ජීවිතයට තියෙන අඩුපාඩු විදිහට දකින්නේ. ඊළඟට සමහරක් අය දකිනවා මට මේක නැතුව මේක තිබුණා නම් හොඳයි කියලා. ඒ වගේ යම් යම් දේවල් අපි මේ ගොනු කරගෙන තියෙන මේ භෞතික සම්පත් එක්ක. ওই භෞතික සම්පත තුල අපි එහෙම කටයුතු කළාට අපේ සිතත් එක්ක ඒ ගනුදෙනුව කරගත්තේ නැති වුණොත් ඒ ගනුදෙනුව සිතත් එක්ක අපි හරියට ගොනු කරගත්තේ නැති වුණොත් අපිට කොච්චර බඩු බාහිර ආදී අඩු කරත් ඒක වෙන්නේ නැහැ. මොකද හිතේ ආසාවන් ගොඩාක් තියාගෙන අපි ළඟ නැති දේවල් වලටත් ආසා කරගෙන අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අපි ළඟ බඩු ටිකක් විතරක් අඩු උනායි කියලා එහෙම නැත්නම් මේ භෞතික සම්පත් ටිකක් අඩු උනායි කියලා ඒ අල්පේච්ඡ ජීවිතේ එන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ජේතවනාරාමයේ වගේ ආරාමවල මේ අල්පේච්ඡතාවය තිබුණාද කියලා. දැන් එහෙම කතා කරනවා නම් නමුත් ඒ ජේතවනාරාමයේ භෞතික සම්පතක් විදිහට එය නිශ්චලව තිබුණාට ඒ තුල සිත බැඳීම තමයි බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලා ඉවත් කරගත්තේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නෙත් මේ කාරණාව. මම කියන්නේ නෑ මට කියන්නත් බෑ අපි කාටවත් කියන්න බෑ මේ සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන ඇත්තන්ට ආසාවන් අඩු කරගන්න කියලා අපි හිතන තරමට. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ. දැන් බුදුදහමේ වඩාත් ගැඹුරින් මේ
අල්පේජ්‍යතාවය බුදුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙනවා විවිධ සූත්‍රයන්හි. ඒ වගේම විවිධ ප්‍රශ්න ගැටලු ආපු අවස්ථාවල බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේ අරඹය මේ අල්පේජ්‍යතාවය පිළිබඳව කතා කරා. එක පැත්තකින් ගිහියන්ට වගේම භික්ෂුන් වහන්සේලාටත් බොහොම ගැඹුරුන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දෙලා තියෙනවා. මම කැමති දැනගන්න අපේ හැමෝටම මේ ධර්මයේ පැත්තෙන් නැත්නම් මේ ධර්මානුකූලව මේ පිළිබඳව විග්‍රහයක්. අපි අල්පේච්ඡතාවයේ කාරණා 4ක් දකිනවා. ඒදී බුදුරජාණන් වහන්සේ මේ අල්පේච්ඡතාවයේ හැම පැතිකඩකටම යොමු කරන්න ඕන නිසා මේ සූත්‍ර දේශනාවන් කිහිපයකදී උදාහරණයක් ගත්තොත් රතවිනීත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ රතවිනීත සූත්‍රයේදී සඳහන් කරනවා අල්පේච්ඡතාවය යටතේ නැත්නම් අල්පේච්ඡ කියන ගුණය යටතේ කාරණා 4ක්. ඒ පළවෙනි එක තමයි ප්‍රත්‍ය අල්පේච්ඡතාවය. ප්‍රත්‍ය කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට නම් සිව්පසය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය. සිව්පසය පිළිබඳව අල්පේච්ඡතාවය. කියන්නේ පමණ දැනගෙන ගැනීම. ප්‍රමාණයට ගැනීම කියන එක. දැන් අපි දන්නවා ගිහියන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම ආහාරය. අපි උදාහරණයක් ගත්තොත් ආහාරය. දැන් ආහාර නොගෙන හිටියොත් ඒත් අපහසුයි. ආහාර නොගෙන කවුරු හරි හිටියොත් බඩගින්න නිසා අපහසුයක් තියෙනවා. ඒ වගේම ආහාරය වැඩි වුණොත් එහෙම අපි ඒකට කියනවා ආහාර ගැනීමත් එක්ක වැඩි වෙලා තියෙන අපහසුර කියන බත් මත කියලා. ඒ කියන්නේ ටිකක් ඇලවෙන්න ඕන කියලා. ඒකට තමයි බත් මත කියලා කියන්නේ. දැන් ওই දෙකම අපහසුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ පමණ දැනගෙන ආහාරය ගන්න. මේ පමණ දැනගෙන ආහාරය ගන්නවා කියන කේ අර්ථය තමයි මනෝජ් මහත්තයෝ ආහාරයේ අවශ්‍යතාවය. එහෙමයි. මේ ශරීරයට ආහාරය ඕනේ. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලු සත්වයන් ආහාරයෙන් තමයි යැපෙන්නේ. එතකොට මේ ආහාරය ලබා ගැනීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම තුල ආහාරය ගැනීම. වෙන විදිහකින් කියනවා නම් ආහාරය අපි දැන් ජීවය පවත්වා ගැනීම පිණිස ආහාර ගන්න ඕනේ. ජීවත් වෙන්නයි මේ ආහාර ගන්න කියන තන අවබෝධයෙන් යුතුව ඒක. දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා සාමාන්‍ය ලෝකයේ දැන් උදාහරණයක් ගන්නකො කෙනෙක් වැටුපක් අරගෙන ඒ වැටුපේ වැඩි කොටසක් වින් කරන්නේ මොනවටද? කන්නනේ. දැන් කෑම ටිකට මාසෙට වියදම තමයි වෙන් කරන්නේ. ඊට පස්සේ තමයි ඉතුරු ඒවට යන්නේ. ආහාරය කියන එක අත්‍යවශ්‍යයි තමයි. හැබැයි එතන තියෙන්න ඕනි අවශ්‍යතාවයට. ඒ අවශ්‍යතාවය තමයි කුසගින්න නිවා ගැනීම. කුසගින්න නිවා ගැනීම තුල තියෙන්නේ අපි මේ ජීවත් වීම පිණිස ආහාර ගැනීම කියන එක. නමුත් අපිට පේනවා ජීවත් වෙන්නෙම කන්නද කියලා හිතන වෙලාවල් තියෙනවා. දැන් අපි දැක්කා මේ පහුගිය දවස්වල සියලු දෙනා නිවෙස්වල තමයි හිටියේ. කොරෝනා ප්‍රශ්නයත් එක්ක. අපි දැක්කා මේකේ මුල්ම අවස්ථාවේ අපි දැක්කා ප්‍රමාණයට තමයි ආහාර ගත්තේ. කඩවල් එහෙම ටික ටික ඇරෙන්න ගත්තට පස්සේ ලද විවේකයක් එක්ක මිනිස්සු එක එක වර්ගයේ ආහාර හදන්න ගත්තා. කෑම ಜಾති හදන්න ගත්තා. ඒක නිකන් අර නිවාඩු කාලයක් ලැබිලා මේ ඒවා තුල කටයුතු කරන ස්වභාවයක් තමයි තිබුණේ. يعني ආහාර හදමින් එහෙම තිබ්බ. දැන් එතකොට අර බඩගින්නට ආහාර නෙවෙයි එතකොට එන්නේ. එතන තියෙන්නේ එක අතකින් වියදම වැඩි, අනිත් එක අපි ඒවට ආස කරනවා. දැන් ඔය වෙලාවට තමයි ආස කරන්නේ. බඩගින්නේදී ඕන දෙයක් කන්න පුළුවන් කියලා කියනවනේ නේද? අපි කියනවනේ බඩගින්න තිබ්බහම මේ කැලෑකොලයක් හරි කන්න පුළුවන් කියලා කියනවනේ. හැබැයි බඩගින්න නැතුව වෙනත් වෙලාවන් වලදී ආහාර ගන්නකොට අපිට හැමදේම කන්න බෑ. ආස කරන දේවල් තියෙනවා. ඒවා පැත්තකින් තියෙනවා. කැමති දේවල් විතරක් ආහාරයට ගන්නවා. ඒකෙත් අර වැඩිපුර
කැමති දෙයට වැඩිපුර ටිකක් ගන්න බලනවා. ඒ නිසා අපහසුව තමයි වැඩි වෙන්නේ. එතනින් අපිට මුල්‍යමය වශයෙන්ුත් හානියක් සිද්ධ වෙනවා. ධනහානියකුත් සිද්ධ වෙනවා, අපහසුවකුත් තියෙනවා. හැබැයි ආහාරය කියන එක පමණ දැනගෙන ගැනීම කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේක භික්ෂුන් වහන්සේ කෙනෙකුට විතරක් නෙවෙයි සියලු දෙනාට මේ ආහාර පටික්කුල සංඥාව කියලා කියන එකට. ආහාර පටික්කුල සංඥාව කියලා කියන්නේ මේ ආහාරයේ ප්‍රමාණය දැනගෙන අවශ්‍යතාවය අනුව ආහාරය ගැනීම. එතන තියෙන සිහි කල්පනාව. දැන් සිහි කල්පනාවෙන් තොර වෙන අවස්ථාවක් තමයි එතකොට අර අනිත් අවශ්‍යතාවයන් වෙනුවෙන් ආහාරය ගැනීම. දැන් මට මතක් වෙනවා මේ එක අවස්ථාවකදී දැන් අපි දන්නවා බෞද්ධ හැටියට මේ බුදුදහමේ කතා කරන ධර්මකාරණා අතර සඳහන් වෙනවා මේ අපිව මේ අකුසල් කරා යොමු කරමින් මේ සසරට එකතු කරන ස්වභාවයක් තියෙනවා. ඒකට දායක වෙන කෙනෙක් තමයි මාරයා කියලා කියන්නේ. දැන් කෙනෙකුට මාරයා ගැන විස්තර කරන්න ගියොත් එහෙම මේ කාලේ මති වෙනවා. මාරයා කියන පුද්ගලයා අපි දකින්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මාරයා කියලා කෙනෙක් නැහැ කියලා. එහෙමනම් අපි දකින්න නැති හැමදේම නැහැ කියලානේ විශ්වාස කරන්න වෙන්නේ. එහෙම වෙන්න බෑ. ඒක බුදුහාමුදුරු පෙන්නනවා මේ මාරයාත් උත්සාහ කරන්නේ මේ මුලින්ම මුලාවට පත් කරගන්න නැත්නම් තමන්ගේ වසඟයට ගන්න ඔය ප්‍රතිපහසුකම් දීලා. එහෙමයි. ප්‍රතිපහසුකම් දීලා තමයි උත්සාහ කරන්නේ. දැන් එහෙම දීලා උත්සාහ කරලා එතන මුලාවට පත් කරොත් එහෙම වික්ෂුන් වහන්සේලා එතනදී යොමු වෙන්නේ අර වීරියවන්තභාවය නැති කරගෙන ඒ මේ කාම ලෝකයේ තුල අතරමං වෙනවා. ඒක මායයට ඕමනා එකක්. දැන් ගිහියන් හැටියට ගත්තත් එහෙමයි. මේ කාම ලෝකයට අරමුණ වෙනස් කරන්න. කාම ලෝකයට අධිපති මායයනේ. ඒතර එයාගේ අධිපතිත්වයේ යටතේ ඉන්නවා කියලා කියන්නේ අපේ කිසිම උත්සාහයක් නැහැ. අපි එයාගේ යටතේ තමයි එතකොට ඉන්නේ. හැබැයි බෞද්ධ විදිහට අපි උත්සාහ කරන්නේ මේ ඒයින් මිදෙන්න. මේ කාමාවචර ලෝකයෙන් මිදිලා රූපාවචර අරූපාවචර ලෝකෝත්තර තලයන් වලටපත් වෙන්නනේ. එතකොට ඒ වෙනුවට ගමන් කරන්න නම් ඒ ගමන යන්න නම් අපිට මේ මායයට උවමනා දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මායя ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ මායя කැමති ප්‍රත්‍යපහසුකම් වලින් මුලාවටපත් කරන්න. සමහරක් වෙලාවට මායයට පුළුවන් මුළු ගමක්ම ඒ වෙනුවෙන් යොමු කරන්න. දැන් වික්ෂුන් වහන්සේලා කියලා හිතමුකෝ. දැන් වික්ෂුන් වහන්සේලාට ප්‍රත්‍යපහසුකම් ලබා දීම පිණිස ගම මෙහෙවනවා. ඒක මානසික මෙහෙයවීමක් කරන්නේ. ඒ තුල වික්ෂුන් වහන්සේලා හරියට ආහාර පටික්කුල සංඥාව දන්නේ නැත්තම් මේ ප්‍රත්‍ය පිළිගැනීමේ අවශ්‍යතාවය දන්නේ නැත්තම් වෙන්නේ මුලාවටපත් වෙනවා. ඒ තුල උන්වහන්සේලා ගමන වෙනස් වෙනවා. දැන් ගොඩාක් බොහෝ දෙනෙකුට වෙලා තියෙන එක. අපි දැන් ওই සමාජයේ දකින සමහරක් උදවියට වෙලා තියෙන එක. ඒක තේරෙන්නේ නැහැ. එහෙම වුණා කියලා. නිසා මේ ප්‍රත්‍ය අල්පේච්ඡතාවේ පමණ දැනගෙන මේ ප්‍රත්‍ය පහසුකම් විදීම කියන එක මේ අල්පේච්ඡතාවය කියන එක යටතේ බුදුහාරු පෙන්වලා දීලා තියෙනවා. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් ගිහියන්ට. ගිහියන්ටත් ඒක අවශ්‍ය වෙනවා. මොකද අපි දන්නවා මේ කාලා සාමාන්‍යයෙන් ජීවිතයක් පවත්වාගෙන යන්න කනකොටයි එහෙම නැතු ආසාවට කනකොටයි කියන එක දෙකක්. එතෙන්දී අපි ගොඩාක් අපහසුතාවයන් වලටපත් වෙනවා. ලෝකේ කාපු නිසානේ ගොඩක් මේ වරදවල් කරගෙන තියෙන්නේ. දැන් අපි දන්නවා අග්ගඤ්ඤ සූත්‍රයෙන් ගත්තාම කෑම නිසානේ මිනිස්සු මේ වරදවල් කරගෙන තියෙන්නේ. අර පටවි පොළව මේ තෙත පොළවෙන් මතුවෙන ඒ රස පොළව ආහාරයට ගත්ත දවසේ ඉඳලා තමයි මේ ප්‍රශ්න ඔක්කොම හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආහාරය හරියට කරගත්තොත් මේ ප්‍රත්‍යපහසුකම් හරියට කරගත්තොත් අන්න එයාට තමයි නිවන් මාර්ගයට යොමු වෙන්න පුළුවන්කම තියෙන්නේ.
ඊළඟ එක තමයි මේ දුතාංග අල්පේච්ඡතාවය. දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ දැන් සමහරක් අය කැමති තමන් ජීවිතේ පුරුදු කරලා තියෙන ගුණාංගයක් එහෙම නැත්නම් සීලයක් ප්‍රසිද්ධ කරන්න. ප්‍රතිපත්තිය ප්‍රසිද්ධ කරන්න. මම සිල්වන්තයි කියන එක පෙන්වන්න. සිල්වන්ත කෙනාගේ ගුණය අමුතුවෙන් පෙන්වන්න ඕන කරන්නේ නැහැ. සීලවන්ත ස්වභාවය මුළු විශ්වයටම දැනෙන දෙයක්. ඒක පෙන්වන්න කරන්න දෙයක් නැහැ. ඒක පේන දෙයක්. හැමෝටම දැනෙන දෙයක්. ඒක යම් කිසි කෙනෙක් අපි හිතමු අටසිල් ආරක්ෂා කරනවා කියලා. එයා අටසිල් ආරක්ෂා කරනවා කියන එක අනිත් අයට කියා එහෙම මේ ගන්න ගත්තොත් එහෙම එතන තියෙන්නේත් අල්පේච්ඡතාවෙන් නෙවෙයි. එතන තියෙනවා යම් කිසි විදිහක යටි අරමුණක් එය හේතු කොටගෙන මට මේවා ලැබෙයි කියලා. කීර්තිය, ප්‍රශංසාව, ලාභ ප්‍රයෝජන මේවා ලැබෙයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුතාංග අල්පේච්ඡතාවය. ඒක මේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අවශ්‍ය කාරණාවක්. දැන් ඒ සිල්වත් බව නැත්තම් ඒ කියන සරල බව පෙන්නලා වෙන වාසි ලබා ගන්න පිරිසක් ඉන්නවා. දෙපාර්ශ්වයෙන්ම. ඒක තමයි මෙතෙන්දි ඒ දුතාංග අල්පේච්ඡතාවය ගැන බුදුහාමුදුරු පෙන්වන්නේ ඒ කාරණාව නිසා. බලන්න බුදුහාමුදුරු මේ හැම පැතිකඩම්ම කවර් වෙන විදියටනේ මේ දේශනා කරලා තියෙන්නේ. ඒතකොට හැම කෙනාටම මේක අවශ්‍ය දෙයක්. නිවනට යොමු වෙන්න ඉන්න හැම කෙනාටම අවශ්‍ය දෙයක්. ඒ නිසා මේ දුතාංග අල්පේච්ඡතාවය. ඒ අල්පේච්ඡතාවය රකින්න සමහරක් භික්ෂුන් වහන්සේලා අපි දන්නවා මේ අපේ රට තුල දැන් එක හාමුදුරුව නමක් හිටියා සද්ධාතිස්ස රජතුමාගේ කාලේ. සද්ධාතිස්ස රජතුමා ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ නිසා සද්ධාතිස්ස කියන්නේ. ඉතින් සද්ධාතිස්ස රජතුමාගේ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. සද්ධාතිස්ස රජතුමාගේ සිරිතක් තමයි ඔය යම්කිසි ගුණාංගයන් දරාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා හඳුනාගෙන පෙරහැරකින් ගිහිල්ලා වන්දනා කරලා රාජානුග්‍රහය ලබා දෙනවා. දැන් එතකොට මේ භික්ෂුන් වහන්සේ ඇත්තටම ගුණ යහපත් සීලවන්ත දුතාංගධාරී හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ බැලුවා දැන් මෙහෙම වුණොත් මොකද වෙන්නේ? දැන් අපි හිතමු දැන් මේ පන්සලට තමයි රජතුමා එන්නේ. රජතුමා එනකොට රාජානුග්‍රහය ලැබෙනවා කියලා කියන්නේ මිනිසුන්ගේ ප්‍රසාදය වැඩි, අවධානය වැඩි. එතකොට ඒකෙන් පෙන්눔 කරන්නේ අර දුතාංගේ එළියට පෙන්නවා කියන එකයි. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා බලන්න මේ අපේ රටේ භික්ෂුන් වහන්සේලා මම දඹදිව ගැන නෙමෙයි කියන්නේ අපේ රටේ භික්ෂුන් වහන්සේලා පවා මේ දුතාංග අල්පේච්ඡතාවේ රකින්න කරපු උත්සාහය මේ හාමුදුරුවෝ එදාට රජතුමා එන වෙලාවේ සිවුර නැතුව මේ අදනය පිටින් ඉන්නවා පාරේ මේ වැලි මේ අහුර මේ කකුලෙන් පහුරු ගගා වැලි මළුවේ කකුරෙන් ඇඳ ඉන්නවා. දැන් මේක දැක්කාම කවුරුත් හිතනවාද මේ භික්ෂුන් වහන්සේ මේ දුතාංගධාරී මේ මොනවද සිල්වත්කමක් තියනවයි කියලා. රජතුමා යන්න යනවා. අර අනිත් හිටපු අන්තේවාසික හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියන අනේ ස්වාමිනී ඇයි එහෙම කළේ? අපිට තිප්පනේ මේ රජතුමාගේ රාජානුග්‍රහයත් ගන්න රටේම මිනිසුන්ගේ ප්‍රසාදය ගන්නත් තිබ්බා අපිට ගොඩක් දේවල් ලබන්නත් තිබ්බනේ. ඔබ වහන්සේ අපරාධයන්නේ කළේ කියලා කිව්වා. ඒත් උන්වහන්සේ මොකුත් කියලා නැහැ. කාලයක් යනකොට මේ හාමුදුරුව අපවත් වෙනවා. අපවත් වෙනකොට උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා දේහය දවන්න නම් චිතකේ දවන්න නම් රජතුමා අත තියන්න ඕන. ඒක දැන් මේ චිතකයට ගිනිදැල් දල්වන්න උත්සාහ කරන දැල් වෙන්නේ නැහැ. ඊට පස්සේ කෙනෙක් කියනවා රජතුමා ආවොත් නම් ඕක හරියයි කියලා කියනවා. රජතුමා ඇවිල්ලා දේහයට අත තිබ්බට පස්සේ තමයි දැනගන්නේ දැන් එතකොට තමයි දේහයට ගිනිදැල් නැගෙන්නේ. මේ තියන්න පුළුවන්කම ලැබෙන්නේ.
ඒකෙන් තමයි රජතුමා දැනගන්නේ මේ හාමුදුරු සිල්වන්ත රහතන් වහන්සේ නමක් කියලා. ඒ කියන්නේ ඒ තරමට තමන්ගේ తত্ত্বය පෙන්눔 කරන්න උත්සාහ කළේ නෑ. ඒවා යටපත් කරන්න තමයි උත්සාහ කළේ. එතකොට පෙන්වන්නේ අර දුතාංගල්පේචිතාවේ නෙවෙයි. දැන් අද සමාජය ඕක නෙවෙයි. අද සමාජයේ ඊට වඩා වෙනස්. දැන් ගිහියන් අතරත් බලන්නකො. දැන් සමහරක් ගිහි අය ඉන්නවා භාවනා කරනවා කියලා කියනවා. එයා භාවනා කරන ඊළඟට ධානය වඩන කියලා කියන එක අනිත් අයට දනවන්න තමයි කරන්නේ. ප්‍රසිද්ධ ස්ථානයකට ගිහිල්ලා. දැන් අපි දැක්ක පහුගිය කාලවල ওই ප්‍රසිද්ධ ස්ථානවල එක එක අය භාවනා යෝගීව ඉඳලා යම් යම් ප්‍රතිඵල ලබන අය ඉන්න පුළුවන්. හැබැයි ඒ අය හරියට ධර්මයේ දන්නේ නැත්නම් මෙන්න මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. ඒ මොකද මේ දුතාංග අල්පේච්ඡතාවය කියන එක නිවන් මාර්ගයට ඕන එකක්. ඒක පෙන්න හිටියොත් කරදරයක්. අර වික්ෂුන් වහන්සේ තමන්ගේ දැන් ගෞරවයට ප්‍රශ්නයන්නේ රජතුමා එනකොට මේ සිවුරකුත් නැතුව ඉන්නවා කියන එක. ඒව ගණන් ගත්තේ නැහැ. හැබැයි මේ දුතාංග අල්පේච්ඡතාවය රකින්න තමයි උන්වහන්සේ උත්සාහ කළේ. ඒ වගේම තමයි පරියත්ති අල්පේච්ඡතාවය. පරියත්ති කියලා කියන්නේ අපි මේ ධර්මයේ පිළිබඳව දැන ගැනීම. පොතපතින් ඉගෙනගෙන දැන ගැනීම. දැන් ඕකත් ප්‍රශ්නයන්නේ. දැන් අපි දැනගත්තොත් යමක් කියන්න උත්සාහ කරා. එහෙමයි. ගොඩක් වෙලාවට අපි කියන්නේ මේ තරම් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මම මේවා දන්නවා. එහෙම අර දැනගත්ත දේ කියන්න යෑම තුළ අල්පේච්ඡතාවය නෙවෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මම ඒ තුලින් බලාපොරොත්තු වෙනවා යමක්. මම තමයි ධර්මයේ දන්නේ. මම තනන් දන්න කෙනෙක් නෑ කියන එක අනිත් අයට හඟවන්න තමයි එහෙම කරන්නේ. ඒ නිසා මේ පරියත්ති අල්පේච්ඡතාවය කියලා කියන්නෙම මේක දැනගත්ත දේ ප්‍රායෝගිකව විඳින්න පුළුවන්. දැන් අපි හිතමු ධර්මයේ දන්න කෙනා ධර්මයට අනුගතව ජීවත් වෙනවා. හැබැයි දන්න බව ලෝකයට කියා මේ අනබෙර ගහ යන එක ඒක හානියක්. ඒක සුවය විඳින්නේ තමන් සුවය විඳින්නේ. ඒ නිසා එතන සුවය විඳින බව තමන් දැනගත්තම ඇති. මම දන්නවනම් ධර්මයේ දැනගත් එකේ ප්‍රයෝජනෙ ගන්න ඕනේ මම දැනගෙන සත්භාවයෙන් තව කෙනෙකුට ධර්මයේ දේශනා කරන එක වෙනම එකක්. හැබැයි මම දන්න බව පෙන්වන්න ධර්මයේ දේශනා කරනවා නම් එහෙම නැත්නම් කාට හරි කියනවා නම් ඒ තුලින් පෙන්වන්නේ මගේ තියෙන අර යටි අරමුණ තමයි ඉස්සරහට එන්නේ. නිසා ඒකත් හරි භයානකයි. ඊළඟ එක තමයි අධිගම අල්පේච්ඡතාවය. දැන් අධිගම අල්පේච්ඡතාවය කියන එක දැන් මේ ශාසනයේදී ගොඩ නැගෙන මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන තත්වයන් තියෙනවා. ඒ තත්වයන් වලට දැන් පත් වෙන කෙනා තුල තියෙන අල්පේච්ඡතාවය. ඒ තත්වයට පත් වෙච්ච කෙනා මම සෝවාන් කියලා කියන්නේ නැහැ. මම එහෙ කියන්න උවමනා කරන්නෙත් නැහැ. මොකද Taman සෝවාන් වුණොත් ඒකේ ප්‍රතිඵලය තියෙන කාටද? Tamanටමනේ. මොකද Tamanට තියෙන ප්‍රතිඵලය තමයි ආත්ම භව හතකින් මෙපිට නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඒක තියෙන Tamanටනේ. මොකද මම සෝවාන් වුණා කියලා ඔබතුමාව මට සෝවාන් කරවන්න බෑ. ඒ ඔබතුමා තුල ඒක තියෙනවා. බුද්ධ කාලේ කී දෙනෙක් නිවන් දකින්න ඒක තමයි. දැන් ඒ බුදුහාමුදුරුවන්ටවත් තමන්ගේ ධර්මයේ දේශනා කරලා කෙනෙක්ව එතෙන්ට යොමු කරන්න පුළුවන්. හැබැයි තමන් සෝවාන් කියලා සමන් සකෘදාගාමි කියලා ඒ කිව්වා කියලා තව කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. එහෙමයි. දැන් හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දැන් අද සමාජයේ සමහරක් අය කැමති එහෙම ලේබල් ගහගත්ත තැන් වලින් තමන්ගේ දේවල් ගොඩනගා ගන්න. අපි කියන්නේ දැන් අර වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනකොට ඒ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා කිව්වොත් තමයි අපි ටිකක් එයාට යොමු වෙන්නේ. එහෙම නැත්නම් තව එයා මහාචාර්ය හරි පරේෂණ එහෙම කරලා තියෙනවා නම් අර එතෙන්ට යොමු වෙන ප්‍රවණතාවය වැඩි. ඒක ඒ පැත්තෙන් හරි. හැබැයි අපි අපිට මේ සෝවාන් තත්වයක්වත් අනාගාමි තත්වයක්වත් තිබ්බයි කියලා ඒක ප්‍රකාශ කළයි කියලා අනික් කෙනෙකුට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒකෙන් පේන්නේ අර දුතාංග අල්පේච්ඡතාවය නැතිවීම. අප හඳුන එහෙම යම් කිසි අයෙක් ප්‍රකාශයක් කරනවා නම් මේ ධර්මය නිසි ලෙස අවබෝධ කර නොගැනීම නෙවෙයිද? කියන්නේ යම් අපිට පේන මේ වර්තමාන සමාජයේ මම මේ විදිහේ මාර්ගඵලයක් ලබලා තිබෙනවා, මම මෙහෙම රහත් වෙලා ඉන්නවා, ඒ විදිහේ යම් යම් ප්‍රකාශ කරන පිරිස ඉන්නවා. දැන් මෙහෙමනේ. දැන් ඕක මානසික තත්ත්වයක්. එහෙම. දැන් ඔය දාරුචීරිය හාමුදුරන්ගේ කතාවේදී ගත්තොත් දාරුචීරිය හාමුදුරුවොත් ඔහොමනේ හිතාන හිටියේ. එහෙම. දාරුචීරිය හාමුදුරුවොත් හිතාගෙන හිටියේ අර මහා මුහුදේ ගිහිල්ලා නැව මේ මුහුදුබත් වෙලා එහෙම එනකොට මේ අමුතු විදිහකට එනකොට අනිත් අය කියන්න ගත්තා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. දැන් අපේ සමාජෙත් අමුතු අයට රහතන් වහන්සේලානේ කියන්නේ. ඒතර අමුතු මොනවා හරි විකාරයක් කරපුවම රහතන් වහන්සේලා වෙන්නේ නැහනේ. හැබැයි දාරුචීරි හාමුදුරුවොත් එහෙම හිතානේ හිටියා. එහෙම හිතානේ හිටියට උන්වහන්සේට හැකියාව ලැබුණා නිවැරදි තැනට යොමු වෙන්න. දැන් මේ වර්තමානයේ ඉන්න අය මුලාවටපත් වෙලා ඉන්න තත්වයෙන් ගොඩ ගන්න කවුරුත් නැහැ. එයාලා පිළිගන්න තත්වයක කෙනෙක් නැහැනේ. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම ඔය තත්වයට ඕනම කෙනෙක්පත් වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් ඔය ප්‍රකාශ කරන හැමෝම ඔයිට ඉස්සර වෙලා ඔය තත්ත්වෙ නෙමෙයි. ඕක තමයි මේ ධර්ම මාර්ගයේ හරියට ගමන් කරන්න ඕන කියලා කියන්නේ. මුලාවටපත් වුණොත් එහෙම මුලාව තමයි මෙතන ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් අනවබෝධය නිසා. ඒ නිසා මේ මුලාවටපත් වුණොත් එහෙම එතනින් එහාට මාර්ගය වෙනස් වෙනවා. දැන් අපි දන්නවා මානසික රෝහලේ සමහරක් පුද්ගලයෝ ඉන්නවා ජනාධිපතිවරු විදියට. මම තමයි ජනාධිපති කියලා එයා හැසිරෙනවා. ඒක එයාගේ ප්‍රශ්නයන්නේ. දැන් ඒ වුණාට ඒ වෛද්‍යවරු තීරණය කරන්නේ නැහැ නේ මෙයා ජනාධිපති කියලා. වටේ ඉන්න අය පිළිගන්නේ නැහැ නේ සමහරක් වෙලාවට. ඒ වගේ තමයි. ඒතර ඔය කාරණා දන්නේ නැති කෙනා නම් කියන්නේ ඔව් අරයා බුදු කෙනෙක් තමයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අර මානසික රෝහලේ ඉන්න ජනාධිපතිවරු පිළිගත්තා වගේ තමයි. එහෙමයි. ඒ නිසා මේ අපි තේරුම් ගන්න ඕනේ. ඇත්තටම දැන් ඔබතුමා මේ කරන වැඩසටහනේ හරි වැදගත්කම මේ හිමිදිරි උදෑසනම නිවැරදිව ධර්මීය අර්ථකථනය කරලා මේ ඉදිරිපත් කරන එකේ වටිනාකම තමයි අර වගේ මානසික රෝගීන්ට හසු නොවෙන්නේ. දැන් අපේ මේ රටේ ජනතාව නැත්නම් අපේ බෞද්ධයින් ඒ අය අභිමුව තියෙන ගැටලුවක් තමයි හරි දේ මොකක්ද? කවුද නිවැරදි? ඒක අපේ රටේ බෞද්ධයන් හැමෝම තියෙන කාරණයක්. ඒක නිවැරදිව ධර්මය හඳුනගෙන තිබෙනවා නම් ධර්මය අනුගමනය කරනවා නම් කියවලා තිබෙනවා නම් මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. ඔව් ඒකත් එහෙමයි. දැන් අපි ධර්මය හරියටම දන්නව නම් කෙනෙක් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. කොච්චර බුදුවරු හිටියත් ඔය කට්ටිය කොච්චර කිව්වත් එයා ඒත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. එයා දන්නවා නිවැරදි ධර්මය මොකක්ද කියලා. ගැටලුව බොහෝ දෙනෙක් මේක නොදන්නකම නිසා තමයි ඇත්තටම මේ වෙලා තියෙන්නේ. දැන් ඔහොම බැලුවනේ මේ කොසල් රජතුමත්. දැන් අපේ අයත් බලන්නේ පිරිස අනුවනේ. දැන් ඔය කියන පුද්ගලයන්ට ලොකු පිරිසක් ඉන්නවා. ඔය කියන පාර්ශවයන්ට අනුගාමිකයෝ ලොකු පිරිසක් ඉන්නවා. අපේ බණ අහන්න ඉච්චර නැහැ. දැන් කොසල් රජතුමත් ওই විදිහට තමයි කල්පනා කරේ. දවසක් බුදුහාමුදුරන්ගෙන් අහනවා ඇත්තටම ඔබ වහන්සේ බුදු වෙලා දින්නේ කියලා. මේ කොසල් රජතුමා අහන්නේ බුදුහාමුදුරන්ගෙන්. එච්චර බුදුන් වහන්සේ ලයින් ඇසුරු කරපු ඒ වගේ කෙනෙක්. මේ නමුත් ඒකට හේතුව තමයි නිගණ්ඨනාථ පුත්තගේ. මේ ජෛන මහාවීරගේ පිරිස වැඩි. ජෛන මහාවීර බුදුහාමුදුරන්ට වඩා දුෂ්කර ක්‍රියාවනුත් වැඩි. එහෙමයි. වයසුනුත් වැඩි. පිරිසත් වැඩි. ඕවත් එක්කනේ මිනිස්සු මේ සම කරන්නේ. එහෙමයි. මෙතන 200ක් හිටියනම් අතන 50ක් හිටියනම් 50 නෙමෙයි හොඳ 200 ගිය තැන තමයි හොඳ. එහෙම තමයි මිනිස්සු අපේ සාමාන්‍ය ජනතාව තේරුම් ගන්න ක්‍රමය. හැබැයි ඕකේ මේ ඇත්ත කතාව බුදුහාමුදුරුවෝ කියනෝනේ අර මේ සුළුයි කියලා හිතන්න එපා කියලා කාරණා කීපයක් ගැන. ගින්නයි රාජකුමාරයයි මේ සාමණේර භික්ෂුන් වහන්සේ මේ ශාස්ත්‍රීය කුමාරයයි කියන ওই කාරණා සුළුයි කියලා හිතලා අවඥාවෙන් කටයුතු කරන්න එපා කියලා. මොකද බුදුහාමුදුරුවෝ අඩුයිනේ. උන්වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන් අඩුයි, වයසෙන් අඩුයි, පිරිසෙන් අඩුයි.
අරය ඊට වඩා වැඩි. ඒ නිසා රජතුමා හිතුවා මේ ඇත්තටම ඔබ වහන්සේ බුදු වෙලා තින්නේ කියලා සැකයක් ආවා. ඒ වගේ අර වගේ නම් පුංචි අය කියලා ඒක කටයුතු කරනවා ඒක වරදින්න පුළුවන්. ඒ වගේ තමයි අද සමාජයත්. අපි දැකලා තියෙනවා ඒ අය එතෙන්ට යන පිරිසානෝ සමහරක් වෙලාවට සාමාන්‍ය ලෝකයේ තුල උගත්තු කියලා පිළිගන්න අය. වෛද්‍යවරු වෙන්න පුළුවන්, ඉංජිනේරු වෙන්න පුළුවන්. සමහරක් ඔය වගේ තැන්වල ඉන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරු. ඒ අය වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ගේ මතයක් තියෙනවා මෙතන තමයි හරි කියලා. මං කියන්නේ ඒක නෙවෙයි. ඇත්තටම හරි ධර්මයේ තේරුම් ගන්න දුර්ලභයි. හරි ධර්මයේ දුර්ලභයිනේ. මේ සද්ධම්මෝ පරම දුර්ලභ. සද්ධර්මයේ එන්න දුර්ලභයි මිසක් සුලභ වෙන්නේ නැහැ. ඒකට ඇත්තටම අපිට මුණ ගැහෙන්න සද්ධර්මයේ ඔබට මුණ ගැහෙන්න සද්ධර්මයේ ඔබ තුලත් තියෙන්න ඕනේ පුණ්‍ය ශක්තිය. මේ ධර්මය හැමෝටම මුණ ගැහෙන්නේ නැහෙනි. ප්‍රඥාවන්ත අයට මුණ ගැහෙන ධර්මයක් නෙමේක. ඒතකොට ඒ ප්‍රඥාව එන්නේ අපි ලබන උපාධියෙන් නෙවෙයි. අපි මේ සසර පුරාවට කර මේ ගොඩනගාගත්ත ප්‍රඥා ශක්තියක් තියෙනවා. ඒ ප්‍රඥා ශක්තියත් එක්ක තමයි මට මේ භවයේ ධර්මයේ මුණ ගැහෙන්න මුණ ගැහෙන්නේ. ඊළඟ භවයේ ධර්මයේ මුණ ගැහෙන්න මුණ ගැහෙන්නේ ඒකත් එක්ක. එතකොට ඒක එක්ක අනිවාර්යෙන් අපිට මුලාවටපත් වෙන්න පුළුවන්. මොකද වැරදි දේවල් වැඩි නිසා. ඒ නිසා අපි ඒ පුණ්‍ය ඵලයක් දියුණු කරගන්න ඕන. ඒ වගේම තමයි හරියට ධර්මයේ තේරුම් ගන්න ඕන. ධර්මය තේරුම් ගන්න පුද්ගල බද්ධව ගියොත් ප්‍රශ්නයක්. දැන් සමහරක් අය කැමති බණ අහන්න කැමති හාමුදුරුවෝ ඉන්නවා. අකමැති හාමුදුරුවෝත් ඉන්නවා. දැන් අපි දන්නවා සමහරක් වෙලාවට පුංචි හාමුදුරුවෝ කෙනෙක් බණක් කිව්වොත් එච්චර ගණන් ගන්නෑ. ඒක නිකන් අර 7 දවසේ හරි 3 මාසේ හරි ගෙදරට වැඩමවල කරන්න ඕන නිසා වගේ. එහෙම නැතුව රටේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් ආවොත් ආයි හාමුදුරුවන්ගේ බණ තමයි හොඳ. එහෙමනේ කියන්නේ. නමුත් ඒ දෙනම වහන්සේම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මම මේ කාරණා මගේ වචනයෙන් පිට කරාට මේ ධර්ම කාරණා මගේ නෙමෙයි. මට ඕන විදියට ඒව අර්ථ දක්වන්න බෑ. ඒ තුල තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ඥානය තුලින් අවබෝධ කරගත්ත ධර්ම කාරණා. අකාලික වූ ධර්ම. ඉතින් ඒක තේරුම් ගන්න අපි ධර්මයෙන් දැනගන්න ඕනේ. හරි ධර්ම. ඒකයි මම කිව්වේ මේ වැඩසටහන උදේ පාන්දර කරන වැඩසටහන මේ තුලින් යන්නේ නිවැරදි ධර්මයක්. මේ නිවැරදි ධර්මයේ සමීප කිරීම කියලා කියන්නේ පිනක්නේ. සද්ධර්මය දායාද කිරීම තුල කරන්නේ ඔබතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලය කරන්නේ පිනක්. ධර්ම දානමය පුණ්‍ය ශක්තිය. ඒතර ධර්මය තේරුම් ගන්න කෙනාට මේවා පහදාගෙන ජීවිතයට යොමු කර ගැනීමනේ කරන්න ඕන. එක එක්කෙනාත් එක ගැටෙන්නවත් එයා එහෙම නෙවෙයි කියලා කියන්නවත් නෙවෙයි. ඔබට තියෙන්නේ මේක තේරුම් අරගෙන අනුගමනය කරන්න. දැන් යම්කිසි ධර්මකාරණාවක් එනකොට ඒ ධර්මකාරණා ප්‍රගුණ කරන්න ඕන. දැනගන්නකොට ප්‍රගුණ කරන්න ඕන. දැන් අල්පේච්ඡතාවය ගැනනේ අපි කතා කරන්නේ. ඒතර අල්පේච්ඡතාවය ගැන අද ඉගෙන ගත්තා නම් අපි ඊළඟ තප්පරේ ඉඳලා ප්‍රගුණ කරන්න ඕන. ඒ ප්‍රගුණ කරනකොට හරි සුන්දර අත්දැකීමක්. මේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි ඒක. ඒ ප්‍රායෝගිකයි. දැන් බලන්න මේ අපි හිතමු මෙහෙම අපිට ජීවත් වෙනකොට අපි දැන් අර මුලින්ම කතා කරා වගේ මේ ඇති කියලා හිතෙන්නේ හිතටනේ. මදි කියලා හිතෙන්නේ හිතටනේ. ඔතන මේ ඇති කියලා හිතෙන හිත ඒ තත්වයට හිත ගොනු කරගත්තාම ආය කොච්චර දේවල් තිබුණත් අපිට අවශ්‍ය නැහැ. කන්න ගියපුවාම බත් පිගානේ ව්‍යංජන 3 4 5ක් තියෙනවද කියලා හොයන්නේ අර ආශාව නිසානේ. හැබැයි එක ව්‍යංජනයකිනුත් බත අනුභව කරගන්න පුළුවන් කියන මානසික මට්ටමට එනවනම් ඒක යාට හරි මේ පහසුවෙන් එයාගේ ජීවිතේ ගෙනියන්න පුළුවන්. දැන් මේ සැහැල්ලු
ජීවිතය තුළ නැත්තම් මේ සැහැල්ලු ගමන තුළ තියෙන්නේ මේ නිවන් මාර්ගයට යොමු වෙන ගමන තුළ තියෙන්නේ සැහැල්ලු දිවි පැවැත්මක්. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. නැත්තම් මේ ශරීරයේ පෝෂණය කරන්න කොච්චර අමාරුද නේද? අවශ්‍යතාවයන් එන්න එකෙන් එකට ගොනු වෙනවනේ. ඒ ගොනු වීම තුළ තියෙන්නේ අපහසුවක්. ඒ අපහසුවෙන් මිදෙන්න තමයි බුදුහාමුදුරුවෝ මේ අල්පේච්ඡ ගුණය කියන එක අපිට පුරුදු කරන්න කියලා කිව්වා. ඒ පුරුදු කිරීම තුළ මෙලොවම විදීම මේ භවයේදීම අපිට එහි විපාකයේ විඳ ගන්න පුළුවන්. අපි අමුතු දැන් ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි ජීවිතයේ සාර්ථකත්වය ජීවිතයේ සතුට කියන කාරණේව තියෙන්නේ මේ Taman ජීවිතේ බලාපොරොත්තු වන හැම දෙයක්ම සම්පූර්ණ කර ගැනීමට හැකියාවක් ලැබීමත් එක්ක කියලා. දැන් මේ හැමදේම ලබා ගන්න පුළුවන්කම හැමදේම තෘප්තිමත් වෙන්න පුළුවන්කම මෙතන අපි හඳුරන්නේ මේ සරල බව තිබෙනවා. දැන් මෙහෙමයි. එහෙම කවදාකවත් ලැබෙන්නේ නැහැ. දැන් මම හැමදේම කියලා හිතුවොත් එහෙම මට හැමදේම වුණාට ඔබතුමාට තාම හැමදේම වෙලා නැහැ. ඒ කියන්නේ එතන සාපේක්ෂයි. ඒ නිසා මේ අපේ අවශ්‍යතාවයේ අනුව කටයුතු කිරීම තමයි වැදගත්. බොහෝ දෙනා කියනවානේ මම සාර්ථක මිනිස්සෙක්. මගේ ජීවිතේ බලාපොරොත්තු වෙච්ච ගොඩක් දේවල් මට ලැබුණා කියලා. ඒකත් එක විදිහකට මේ එයාගේ ආසාවනේ. සහ එයා කැමති විදිය. දැන් මම ඔබතුමා නිවේදකයෙක් වෙන්න ආසාවක් තියෙන්නේ නැතිනේ. ඒ නිසානේ ඒ තත්ත්වයටපත් උනේ. මම භික්ෂුවක් වෙන්න යම් කැමැත්තක් තිබ්බ නිසානේ මේ තත්ත්වයටපත් උනේ. හැබැයි මේක නෙවෙයි සියල්ලම කියලා කියන්න බෑ. භික්ෂුවක් විදියට මම මේ ගත කරන කාලයට වඩා සියල්ලම ලැබිලා කියලා කියන්න බෑ. එහෙම ලැබෙයි කියලා කියන්නත් බෑනේ අපිට. අපිට දැන් එහෙම කියන්න බෑ කාටවත්. එහෙම කියන්න පුළුවන් නම් මොනවා හරි එක සීමාවක් තියෙන්න එපා. මෙන්න මෙතෙන්ද ගියපුවම සියල්ල හරි. මෙතෙන්ද ගියපුවම තව ටිකක් ගන්න තියෙනවා සීමාවේ. එහෙම එකක් නැහැනේ. ජීවිතේ පවත්වා ගැනීමනේ කරන්න ඕනේ. දැන් අපිට තියෙන කාර්යයන් තියෙනවානේ. දැන් භික්ෂුවක් විදිහට මට තියෙන කාර්යයන් තුල මා සාක්ෂාත් කරගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ වගේම ඔබතුමා මේ මාධ්‍ය ශාස්ත්‍රයේ තුල සාක්ෂාත් කරගත යුතු කාරණා ටිකකුත් තියෙනවා. ඒ ටික තුල සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් එතන තමයි සුවය තියෙන්නේ. ලද දෙයින් සතුට නැතිකම නිසානේ අනිත් අයගේ දේවලුත් ලබා ගන්න උත්සාහ කරන්නේ. මට ලැබිච්ච දේ අඩුවක් විදිහට පේන්නේ මම ඒ දේත් එක්ක එකඟ නැහැ කියන එක. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබතුමා විවාහකයි. ඔබතුමාගේ බිරිඳ ඔබතුමාට සෑහෙනවා නම් ඒ කියන්නේ ඔබතුමාට ඒ තුල සුවයක් තියෙනවා නම් දැකීම තුල සුවයක් තියෙනවා නම් තව කෙනෙක් දිහා බලන්න ඕනේ කරන්නේ. ඒ වගේ තමයි දැන් අපි ඒ තුල සුවයක් දකින්න ඕනේ. හැබැයි ඒක වෙන එකක් නෑ එකපාරට. ඒක උත්සාහ කරන්න ඕනේ. දැන් අපි හිතමු දැන් අපි කෙනෙක් විවාහ වෙලා ඉන්නවා. විවාහ වෙලා ඉන්නකොට ඒ කෙනා විවාහ ජීවිතය තුළ දැන් කෙනෙක් විවාහ වෙන සම්මතයේ හැටියට නම් එකයිනේ විවාහය කියන්නේ. ඒක ලබාගත් අවස්ථාව කොහොම හරි ඒ తত্ত্বය තුළ රැක ගැනීමනේ උත්සාහ කරන්න ඕනේ. එතකොට සමහරක් වෙලාවට කැපකිරීම කරන්න වෙයි. විවාහ වුණාට පස්සේ දෙදෙනෙක් එක තැනකට ආවට පස්සේ මේ එක තීරණයකට එන්න එපා ඔක්කොම. එහෙම එන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහැ. මොකද නානත්ත කාය නානත්ත සංඥා. විවාහකට පස්සේ තමයි අඩුපාඩු දකින්න බලන්න. අඩුපාඩු වෙනවයි කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එකක් කැප කරන්න වෙනවා. එහෙමයි. හරි එහෙනම් මම එකඟයි කියලා. එහෙම නොවුනොත් එහෙනම් මොකද කරන්නේ? එහෙම නොවුනොත් ඔබතුමා එකක් කියයි තව එකක් කියයි. එතකොට දෙපැත්තක සමබරතාවයක් එන්නෙම නැහැ. එකක් කැප කරන්නම වෙනවා. ඒ කැප කරනවා කියලා කියන්නේ ලැබෙන දේ ගැන තෘප්තිමත් වෙනවා කියන එක. ඒ ලැබෙන දේ ගැන තෘප්තිමත් නැති වෙන හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තව දෙයක් ලබා ගන්න. හැබැයි බුදුහාරු පෙන්නනවා මේ මිනිසයා කියන සත්‍යය නම් එහෙම තෘප්තිමත් කරන්න බෑ.
කහවණු වැස්සක් වැස්සත් මිනිස්සයා ඇති කියලා කියන්නේ. දැන් අපි දන්නවනේ මේ දැන් මේ දවස්වල අපි දන්නවා මිනිසුන්ට ජීවත් වීම පිණිස යම් යම් රජයෙන් ලබා දෙන දේවල් තියෙනවා. ඇති කියලා තියෙනවද කවුරුවත්? රුපියල් 5000 දීමනාව ඇති දැන් මට මේ දැන් ජීවත් වෙන්න පුළුවන් කියලා කවුරුවත් කියන්නේ නැහැනේ. එහෙම කිව්වොත් කලාතුරකින් කියන්න පුළුවන් කෙනෙක්. හැබැයි එයා ඊට වඩා ಗುಣධර්ම වලින් පිරිපුන් කෙනෙක්. එහෙමයි. එහෙම වෙන්නේ නැත්තේ මේ කාමාවචර භූමියේ ඉන්න අපිට මිනිසුන්ට ඒ ඇති කියන සීමාවට එන්න තරම් මේ ඍජු භාවයක් ගොඩනගාගෙන නැහැ. ඍජු භාවයක් ගොඩනගාගත්තේ යම්කිසි ප්‍රතිපදාවක ඉන්න පිරිසක් විතරයි. දැන් පවුලක වුණත් අභ්‍යන්තරයේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. සැමියා බිරිඳ අතර වුණත් දරුවන් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. මේ ආශාවන් මේ අවශ්‍යතාවයන් නිසි ලෙස කළමනාකරණය නොගැනීම නේද? ඕමනාවන් සහ අවශ්‍යතාවයන් කියන්නේ දෙකක්නේ. මේ අවශ්‍යතා සහ ඕමනා නිසි ලෙස හඳුනා නොගැනීමත් ඒ පිළිබඳව අවබෝධයක් නොමැතිකමත් නේද අපේ හඳුනන්නේ මේ ප්‍රධාන කාරණේ මේ අල්පේජතාවයේ අඩු වෙන්න හේතුව. දැන් ඇත්තටම අපි හිතමු මේ නරඹන මේ රූපවාහිනී තිරේ අඟල් 32 එකක් කියලා. එහෙමයි. අල්ලපු ගෙදර තියෙනවා 42 එකක්. එතකොට ඒ ගෙදරට යන හැම වාරයකම හිතෙන්නේ මොකද්ද? මටත් තියෙන්න ඕනේ 42 එකක්. නෑ මට 32 නුත් ඒ වැඩේ කරගන්න පුළුවන් නම් අර 42න් කරන දේම නම් කරන්නේ පොඩ්ඩක් තව ලොකු වෙලා පෙනෙයිනේ. එතන තෘප්තිය ලබන්න පුළුවන්කම ලැබෙන විදිහට මානසික මට්ටම හදාගන්නකම් හැමදාම මාසේ අන්තිමට පඩිය ගන්න හැම වෙලාවෙම මහත්තයට කරදර කරන්න ඕක. ඉතින්දී විවාහ ජීවිතයක තියෙන අර සුන්දරත්වය ඒ තෘප්තිය විඳ ගන්නත් බැරි වෙනවා. ඒ නිසා අපිට එහෙම මේ ආසාවන් ඉන්න පුළුවන්. ආසාවන් නැත්තේ නෑනේ. එහෙමයි. දැන් ඔබතුමාට රටේ ජනාධිපති වෙන්න ආසාවක් නැතුව නෙවෙයි. ආසාවක් එන්න පුළුවන්. හැබැයි ආසාවක් ආවට ඒක පාලනය කරගන්න තියෙන්න ඕනේ ශක්තිය. ඒකනේ මිනිස්යාගේ ස්වභාවය. දැන් සත්තුන්ට ඒ ආසාව ඒ විලාව පිට කරගන්න වෙන්නේ ඔවුන්ට පාලනය කරගන්න බැරි නිසා. හැබැයි මිනිස්යා කියලා කියන්නේ ඊට වඩා බුද්ධිමත් හිතන්න. ඊට වඩා එහා ගිය කෙනෙක්. සත්තුන්ට එහා ගිය කෙනෙක් නේ. එතකොට ඒ ආසාව පාලනය කරගන්න පුළුවන් වෙනවා. මට ඒ අවශ්‍ය නැහැ කියන එක තැනට එන්න ඕන. මගේ හිත කියනවා මේක ඕනේ කියලා. හැබැයි මං කියනවා නෑ මට ඕනේ නැහැ කියලා. හිතට ඕන විදියට හැසිරෙන්න දුන්නොත් එහෙම වැඩේ වරදිනවා. එහෙමයි. හිත අපිට ඕන විදියට හසුරවන්න එපා. ඒ නිසා සිතුවිලි කියන එක ආසාවන් කියන ඒවා ලෝකේ අපි කොතනක හිටියත් තෘප්තිමත් වෙන්නේ නැහැ. හැබැයි අපි එතන තෘප්තිමත් වෙන්න නම් අපිට මේ ඇති ප්‍රමාණවත් දැන් ඇති කියන සිතුවිල්ල ගන්න ඕනේ. ඒක බලෙන් කරන්න ඕන එක. දැන් මෙහෙම හිතන්නකො පාරේ යනකොට අපිට වැටිලා තියෙන රුපියල් 1000. රුපියල් 1000 වැටිලා තියෙනකොට අපිට ආයේ කිසිම කතාවක් නැහැ. ඕක ගන්න හිතෙනවා. නැතුනොත් වෙන කවුරු හරි ගනී කියලා හරි අපිට හිතෙනවා. ඒ සිතුවිල්ල නෙන්නේ. දැන් ඕක අපිට අදාළ එකක් නෙමෙයි. කවුරුත් දාලා ගිය එකක්වත් අපිට අදාළ එකක්වත් නෙමෙයි. අලුතින් ආපු එක. ඒ ආපු එක අපි පාලනය කරගත්තේ නැති වුණොත් එහෙම පාලනය කරගත්තේ නැති නිසා අපි ඒක ගන්නවනේ. ඒක හරි ලේසියිනේ වැඩේ. එහෙම මේ සිතුවිලි එන එක එළියට දාන එක හරි ලේසියි. හැබැයි පාලනය කරගන්න එක අමාරුයි. දැන් ඕක බලන්නකෝ අපෙන් යමක් ඉල්ලුවොත් එහෙම ඔය 1000 අරගෙන ගිහිල්ලා ඉස්සරහට හම්බ වෙන මිනිස්සෙක් කතා කරනවා මට කීයක් හරි දෙන්න කියලා. අපි කීයටවත් දෙන්නේ නැහැ ওই 1000. ওই 1000 සාක්කුවේ දාගෙන අතේ තියෙන පුංචි මුදලක්නේ අපි දෙන්නේ. දෙනවා නැත්තම් නොදී ඉන්න උත්සාහ කරන්නේ. ඒත් අපිට අයිති නැති දේකුත් අරගෙන අඩුම තරමේ ඒකවත් දෙන්න අපිට සිතක් පහළ වෙන්නේ නැහනේ. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. ආසාව කියන එක ඒ තරම්ම ප්‍රබලයි. යම් කිසි දෙයක් ලබා ගන්න අවශ්‍යයි කියන බලාපොරොත්තුවෙන් එවිට සමාගයට පස්සේ ඒක නොලැබෙන තැන ඇති වෙන්නේ වේදනාවක්.
සමහරකට අපි දකිනවා ණය වෙලා මිනිස්සු සමහර දේවල් කරනවා. වහන්සේ ආහාර ගැන කතා කරා, ඉදින්දා ජීවිතයේ යම් යම් භාණ්ඩ පිළිබඳව කතා කරා. මේ දේවල් නොලැබුණාම ඇති වෙන්නේ දුකක්, වේදනාවක්, අතෘප්තියක්. ඔව්. එතන සමහරක් වෙලාවට දැන් ණය වීමත් තුළ ණය ගෙවා ගන්න හම්බෙන්නේ නැහැ. අවසාനം මොකක්ද වෙන්නේ? ජීවිතෙන් පව වන්ති ගෙවන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන්. මෙතනටයි එන්නේ. දැන් බුදුහාර පෙන්නනවා ඉන කියලා සූත්‍රයක්. එහෙමයි. ඉන කියලා කියන්නේ මේ ණය ගැනීමේ ආදීනව. එහෙමයි. ඔය ණය ගැනීමේ ආදීනමය කියන එකේදී බුදුහාර පෙන්වන්නේ මේ ණය ගන්න එපා කියන එක. ණය කියලා කියන්නේ ආසාවක්. එහෙමයි. කියන්නේ අපිට දෙයකට අපි හිතමු දැන් මේ අපේ වැඩ ටික කරගන්න අවශ්‍ය මුදලක් තියෙනවා. ඊට වඩා ටිකක් තව ඕන වෙනකොට අර ටික ගන්නවා. ඒ ටික හැබැයි ගෙවන්න ගියපුවාම හිත් පහළ වෙන්නේ නැහැ. කියන්නේ ණය දීලා අර යාලුකමක් නැති කරගන්නවා කියලා කියන්නේ. ඒ ආසාව තමයි. ඒ නිසා මේ දැන් ණය එතන එකතු වීම පොලිය ඊට පස්සේ ඔය තව වැඩි වුණාම පස්සෙන් හබාගෙන එනවා. ඊට පස්සේ හැංගෙන්න වෙනවා, බොරු කියන්න වෙනවා. සමහරක් වෙලාවට අර කිව්වා වගේ ජීවිතේමුත් ඒ අය ඈත් වෙනවා. නැත්තම් ජීවිතේ නැති කරගන්නවා. එහෙම වෙන වෙලාවල් තියෙනවා. සමහරක් කරා මානසික ලෙඩ්ඩු බවට පත් වෙනවා. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ අර ආසාවල්නේ. සමහරක් වෙලාවට වැඩි පොලියක්, වැඩි මුදලක් වෙනවා. සමහර මුල්‍ය ඇතුළු තැන්පත් කරලා අවසානයේ ඒව නොලැබුණු තැන ඔව් දුක් වෙනවා. අපි මාධ්‍ය විදිහින් අපි දන්නවා නොයෙකුත් අවස්ථාවල අපට මේ දැනුම් දීම් කරනවා, ඉල්ලීම් කරනවා. මෙන්න මෙහෙම තත්ත්වයකට අපි පත් වෙලා ඉන්නේ. මේකට මොකක් හරි පිළිවෙලක් යොදන්න කියලා. හැබැයි අර මුල තමයි වැරදිලා තියෙන්නේ. ඒක තමයි. දැන් ඒකේ වෙන්නේ කවුරු හරි සුරංගනා ලෝකයක් මවනවනේ. එහෙමයි. ඒක ආයතන වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මූල්‍ය ආයතනත් කරන වෙලාවල තියෙනවා. ඒවට ආසා කරනවා. දැන් සමහරක් මූල්‍ය ආයතන තියෙනවා මේ මාස 3ක් ගියපුවාම ඔයා මේකට ඉදිරිපත් වුණාම වාහනයක් හම්බ වෙනවා. කවුද කැමති නැති වාහනයක් ගන්න? සල්ලි දීලා වාහනයක් ගන්න බැරි වෙච්ච කෙනා උතෙන් හසු වෙන්නේ නැද්ද? හසු වෙනවා. එතකොට ඒ තුල තියෙන්නේ හරි මට වාහනයක් ගැනීමේ ආසාව තමයි එතන තියෙන්නේ. ඒ ආසාව ඔස්සේ හබාගෙන යනකොට අර අනිත් අතපසු වෙන දේවල් ගැන මතක නැහැ. සමහර වෙලාවට ඒකට යොමු කරනවා වුණාට දරුවගේ පාසලට යොමු කරන්න මුදලක් යොමු වෙන්නේ නැහැ. දරුවගේ ගෙනීමට යොමු කරන්න මුදලක් යොමු වෙන්නේ නැහැ. නිසි අවශ්‍යතාවය නිසි අවශ්‍යතාවයට යන්නේ නැහැ. ඒ වගේ තමයි ඒක මේ නිකන් මුලාවට පත්වීමක් තුල තමයි ඒක සිද්ධ වෙන්නේ. සිහි කල්පනාවක් නැහැ සමහරක් වෙලාවට. එතන තියෙන ඇත්තටම මේ ජීවිතේ අවුලක්, දුකක්, කනගාටුවක් තමයි අන්තිමේට ඉතුරු වෙන්නේ. නොලැබීම තුල. ඒ කියන්නේ ඉච්ඡා බංගත්වයනේ ඔකට කියන්නේ. කැමති දේ නොලැබීම නිසා ඇති වෙන වේදනාව. එතකොට ඒ ඉච්ඡා බංගත්වය තුල කෙනෙකුට පුළුවන් ඒකත් දරා ගන්න. දැන් බුදුදහම ඒකත් උගන්වනවානේ. අපි කැමති දේ විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති. කැමති දේ සිද්ධ වෙනවා නම් අපි කැමතිනේ. හැබැයි අකමැති දේ සිද්ධ වෙනකොට අපි කැමති නැහැ. ඒ දෙකම විඳ දරා ගන්න පුළුවන් මානසික මට්ටම තමයි බුදුදහමේ හදන්නේ. දැන් අර ලෝකේ පෞරුෂය වර්ධනය කරන්න හැම වෙලාවෙම කියන්නේ මොකද්ද? ඔයාට තියෙන්න ඕනේ. නේ? ඔයාට තියෙන දේවල් ගැන කියන්නේ. දැන් අපි හිතමු කෙනෙකුට පෞරුෂය වර්ධනය වෙන්න නම් එයා තුළ තියෙන දේවල් ගොඩනගා ගන්න. ඔක්කොම තියෙන්න. ඇත කියන අර්ථයෙන් බුදුදහම කියන්නේ මොකද්ද? හොඳම පෞරුෂය ගොඩනගෙන්න තියෙන සංකල්පය තමයි නැත කියන එක. ඒ කියන්නේ සියල්ලම නැති වෙනවා කියන එක. විනාශ වෙනවා කියන තුල නැත්තම් එහෙම නැත්නම් අනිත්‍ය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි කතා කරනවා. ඒ තුල තමයි මිනිසෙකුගේ පෞරුෂය ඇත්තටම වර්ධනය වෙන්නේ. දැන් අර මුලින්ම කතා කරපු අපි දණියගෝපාල සූත්‍රයේදී පේන්නේ අර දණියනගේ තිබුණු පෞරුෂය නැති වුණේ මොකක් නිසාද? ඒ අර නැති වෙන බව නොදන්නකම නිසා. බුදුහාමුදුරුවෝ නැති වෙන බව දන්නවා. ඒ නිසා ඒ තුල දුකක් ඇති කරගත්තේ නැහැ. ඒ නිසා මේ අපි කියන්න ඕනේ
අවසාන වශයෙන් හරි අපි කියන්න ඕනේ මේ අල්පේච්ඡතාවය කියන එක ඇත්තටම පුරුදු කරනකොට හරි ආසාවෙන් කරන්න පුළුවන්. ආසාව කියන එකෙන් වැරදියට අර්ථකථන කරන්න එපා. මේක අපිට මේ තෘප්තිකර දෙයක් විදිහට පුරුදු කරන්න වෙන්න අපට සැහැල්ලුවක් අපිම අත්විඳිනවා. අවසානයේ මම මේ කතාව මතක් කරලා මේක ඉවර කරන්න. මේ අපි දන්නවා මේ අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ. ඔස්ට්‍රේලියන් ජාතික හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේගේ යාළුවෝ ටිකක් උන්වහන්සේ කුටියට යනවා. කුටියට ගියපුවම වටපිට බලනවා මුකුත්ම නැහැ. ෆෑන් එකක් නැහැ. මෙට්ටයක් නැහැ. ඇඳක් නැහැ හරියට. එක යාළුවෙක් අහනවා ඔබට මෙතන නිින්ද යනවා. හාමුදුරුවෝ කියනවා මට නිින්ද යනවා. දැන් එයා නිින්ද යනවද කියලා ඇහුවේ එයාට තියෙන අවශ්‍යතාව මෙතන නැහැ. හැබැයි හාමුදුරුවන්ට එතන අවශ්‍යතාවය කරගන්න අර කිසිවක් සාධක නෙවෙයි. නින්දට ඒව සාධක නෙවෙයි. නින්දට ඕන පරිසරය තියෙනවා. ඒ වගේ තමයි ඒ ලද දෙයින් අපි තෘප්තිමත් නම් අපිට ඒ දේ ප්‍රමාණවත් කියලා හිතෙනවා නම් අනිත් අයට ඒ දේවල් ප්‍රමාණවත් නැහැ කියලා තේරෙනවා වුණාට අපිට ඒ ඇති. ඒ තුල තමයි අපේ ජීවිතය අපිට පහසුවෙන් ගෙවන්න පුළුවන්කම තියෙන. පහසුවෙන් ගත කරන්න පුළුවන්. මේ බුදුදහමේ පෙන්වන්නේ පහසු විහරණය. පහසුවෙන් පෝෂණය කරන එක. ඒ පහසු පෝෂණය, පහසු විහරණය තමයි අපි කවදා හරි දවසකට නිවන කරාම යොමු කරන ජීවිතයේ බවට පත් වෙන්නේ. ඒ නිසා අල්පේච්ඡතාවය කියන එක අපි අපේ ජීවිතේට ටික ටික හරි පුරුදු කරන්න ඕනේ. දවසකට පැය දෙක හරි පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරලා හරි මේ ගමන අපිට යන්න ඕනේ. ඒ යෑමට අවස්ථාව ආරම්භය විදිහට හරි ඊළඟ තප්පරේ ආරම්භ කරන්න පුළුවන් නම් ඒ සාර්ථක ජීවිතයක් කරා යන්න පුළුවන්කම තියෙනවා. අපි හැමෝම 100%ක් සාර්ථක මිනිසුන් නෙවෙයි. බුද්ධාමේ ආభాෂය තුල ධර්මානුකූල දෙවි පැවැත්ම තුල අපට මේ බුද්ධාමේ ඉගැන්වෙන කරුණු කාරණා තුල විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරේ මේ අල්පේච්ඡකම, සරලකම, සරල දිවි පැවැත්ම මේ දේ දහමින්ම අපට කියලා දෙන්නේ ප්‍රායෝගිකව අත්විඳින්නට කියලා. මේක මෙසේයි මෙලෙසයි කියලා කී පමණින්ම අපට අත්දකින්නට බෑ. ඒ ප්‍රායෝගිකව අපේ ජීවිතේට අපි තුලින්ම විඳ ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ අපට පැහැදිලි වන්නේ ඒ අත්දැකීම තුළ, අත්විඳීම තුළ. ඉතින් බුද්ධාමේ බොහෝ කරුණු කාරණා අපි සෑම දිනකම මේ ආකාරයට ධම්සවියෙන් ඔබට ගෙන්න ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට, ධම්මගේ දියුණුවට, ඔබේ නිවන් මඟ වෙනුවෙන් අපි මේ සියලු කරුණු කාරණා සෑම ඉරිදා දවසකම මෙලෙසින් ගෙනෙන්නේ. අද මේ ධම් සාකච්ඡාව සමග ඔබට වැදගත් දහම් කරුණු රසක් අපි ගෙන ආවා. අද දවසේ ධම්සවිය ධම් සාකච්ඡාවට වැඩමවන්නට යෙදුනේ කැලණිය බේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත දෙහිපේ චන්ද්‍රවිමල අපේ ගෞරවනීය නායක සොම්පතන් වහන්සේ. ඔබ වහන්සේට දෙපාර්ශ්වීය නමස්කාර පූර්වක මේ මොහොතේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා. අද දවසේ ධම්සවිය දහම් සාකච්ඡාව වැඩමවීම පිළිබඳව ජීවිතයේ සාර්ථකත්වයට, ජීවිතයේ දියුණුවට ඔබට හැම මොහොතකම වැදගත් වෙන්නේ මොහොතින් මොහොත, තත්පරෙන් තත්පරයට අත්දැකීම් එකතු කර ගැනීම. ධර්මානුකූල ජීවිතයක් තුළ ඔබට ඔබේ ජීවිතය නිවැරදි මගට යොමු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් අද දවසේ බොහෝ කරුණු කාරණා ඔබේ ජීවිතයට එකතු කරගත්තා. අපි බලාපොරොත්තු වෙන්නේත් ඔබේ ජීවිතයේ දියුණුව, සාර්ථකත්වය, ඔබේ නිවීම නිසා වෙනම ලබන ඉරිදා දවසේත් මෙලෙස ධම් සාකච්ඡාවකින් හැමෝම බලාපොරොත්තු වෙන සමගතව ඔබට තිසරණ සරණයි. ධම්සවිය බෝසත් ගුණති
මිනිසත් සමාජයකට